දහම් සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවදි කරන සදහම් දහර දම් දෙසුම සමානුග්‍රහකත්වය වෙබ් වතුර නොරඳන තීන්තාලේපනය උත්ථානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝභිවණ්ඩති. ස්ලිම් හා රන් සම්මානයෙන් පිදුම් ලද වෙබ් වතුර නොරඳන බිත්තිආලේපනය වෙබ් ජලකාන්තු වැළැක්වීමේ තීන්ත ජාත්‍යන්තර ප්‍රමිතිය පරිසර හිතකාමී වෙබ් තීන්ත තෙතමනයට තිත ජලයෙන් නිවසේ ආරක්ෂාව වෙබ්. දහම් සුවඳ බදාදා හැර දිනපතා රාත්‍රයේ ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා වෙනුවෙන්. ධර්මකතික ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලා පවත්වන මෙම ධර්මානුශාසනාවේදී සහෘද ඔබගේ හිටපු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටිනා සහෘදයින්ට ආශිර්වාද කිරීමටත් දැන් දායකත්වය සඳහා එක්විය හැකියි. ධර්මානුශාසනාවන් ගුවනට මුස්කරලීමේ සමානුග්‍රාහකත්වය පිටත බිත්තියේ ජලය නොරඳන ජාත්‍යන්තර තත්ත්වයේ තීත්ත නිර්මාණය වෙබ් පේන්ට්ස් සමානුග්‍රාහකත්වයෙන් ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයටද අපේ පුණ්‍යානුමෝදනා. නිරයට යන මග නැවතුමට සදහම් දහර ධර්මදේශනා මාලාව. සදහැවතුනි, අපි නිවසේ සිට පංචශීලය සමාදන්ව දැන් ධර්මදේශනය ශ්‍රවණී කිරීමට එක්වෙමු. දෙපා නැමද ගෞරවයෙන් යුක්ත ආරාධනා කරුණේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍ර භාණක පූජ්‍යපාද කිරුළපන ධම්ම විජය ස්වාමින්ද්‍රයන් වහන්සේටයි. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සුස්ක විදර්ශනා ධර්මානුශාසනා මාලාවේ 7 වන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි ඔබට ගෞරවනීය ආරාධනය. අද ධර්මානුශාසනාව වෙනුවෙන් පින්වත් දායකත්වයේ දරන්නේ කිරුළපන සිත හදන මග සමාජික වන පද්මාදරී මනෝරත්න මහත්මිය ඇතුළු මනෝරත්න පවුලේ දූ දරුවන් පිරිස විසිනුයි. ඔවුන් අරමුණු කරගන්නේ අවුරුදු 35කට පෙර වෙන් වූ කර්නල් එල්.යූ. මනෝරත්න පියාණන්ට සහ අවුරුදු 19කට පෙර වෙන් වූ පසුගිය 28 වනදාට 85 වන ජන්මදිනය යෙදී තිබුණු පියසීලී මනෝරත්න මෑණියන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කිරීමටයි. සදහැවතුනි, අපි දැන් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට එක්වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගූති. සද්ධර්ම ශ්‍රාවක සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්තුල සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා
සංසාරයේ නැමැති මේ මහා සාගරයේ අතරමං වෙලා ඉන්න සත්වයන් එම සාගරයෙන් ගලවගෙන නිර්වාණය නැමැති ෂේම භූමිය පිහිටවන්නට දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඉතින් මයි පින්වත්නි අපි මේ පින්තුල්ලා දන්නවා මේ ධර්ම දේශනා මාලාව හරහා මේ වෙනකොට මං හිතන්නේ බොහෝ දේවල් හිමින් කතා කරගෙන ඉස්සරහට ආවා. ඒ කතා කරගෙන ඉස්සරහට එන අපි දැක්කා මේ නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි සමත පූර්වාංගම විපස්සනාව, විපස්සනා පූර්වාංගම සමතය සහ යුගනද්ද කියන මේ ක්‍රමවේදය. ඉතින් එතනින් අපි සමත පූර්වාංගම විපස්සනාවට එන කෙනෙක්ට අවශ්‍ය කරන සමාධි මට්ටම රැස් කරගන්න කලින් නොයෙකුත් කමඨහන් දේශනා කරලා තියෙනවා. ඊළඟට අපි මැදදී ටිකක් මේක වෙනස් කරලා විපස්සනා පූර්වාංගම සමතය ගැන කතා කරන්න පටන් ගත්තා. එහිදී අපි කල්පනා කළා, කතා කළා, දේශනා කළා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග, පටිපදා ඥාන දර්ශන සහ ඥාන දර්ශන කියලා විසුද්ධි 7ක් තියෙන බව. ඒ 7න් අපි කීයක් කතා කරලා ඉවරයිද මේ වෙනකොට? ඒ 7න් 4ක් අපි කතා කරලා ඉවරයි. දිට්ඨි විසුද්ධිය ගැන කතා කළා, තුන්වෙනියට තියෙන කාංකා විතරණ විසුද්ධිය ගැන කතා කළා. ඉතින් අද මම කල්පනා කළා දැන් මේකට කාලයක් අපිට තියෙනවනේ. දැන් ඇත්තම කතාව තමයි අපිට දිට්ඨි විසුද්ධියටත් කාංකා විතරණ විසුද්ධියත් සම්පාදනය කරගන්න යෝගාවචරයට දැන් ටික කාලයක් තියෙනවා මේක කරන්න. ඉතින් මේක කරගෙන යනකොට මේ ඇත්තන්ට තියෙන බරපතලම අමාරුම වැඩේ තමයි ඕක කරගන්නවත් හිතේ එකඟතාවයක් නැතිකම. ඕක කරගන්න තරම්වත් හිතේ එකඟතාවයක් නැති නිසා මම කල්පනා කළා ඉදිරියේදී තියෙන මග්ගා මග්ග ඥාන දර්ශනත්, පටිපදා ඥාන දර්ශනත්, ඥාන දර්ශනත් කියලා කියන්නේ පින්ගත්නි බොහොම සියුම්. ඒ කියන්නේ මේවා මේ පුදුම සංයමයකින් ඉගෙන ගන්න ඕනි ධර්මතා. ඉගෙන ගැනීමේදී වටහා ගැනීමේදීත් එහෙමයි කලබලෙන් උඩින් දුවගෙන පැනගෙන ගියාට මොට්ට හිත් වලට මේක අහුවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මොන හිත් වලටද මේක අහුවෙන්නේ නැත්තේ? මොට්ට හිත් වලට. මොකෙන් මොට්ටද? අකුසලයෙන් මොට්ට හිත් වලට මේක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක පින්වත්නි දීර්ඝ විස්තරයක් කරන්න ඕනි දේශනාව. අපි ඒක ඊළඟ දේශනාවකට කල් දාලා අපි තවත් චුට්ටක් ඒ දේශනාවන් ටික මග්ගා මග්ග ඥාන දර්ශනත්, පටිපදා ඥාන දර්ශනත්, ඥාන දර්ශනත් කියන මේ විසුද්ධි ටික ටිකකට පස්සට දාමු. දාලා මෙච්චර කල් දේශනා කරපු මේ විසුද්ධි 4 සම්පූර්ණ කරගැනීමේදී යෝගාවචරයන් විඳින දුක් ගැහැට භාවනාවේදී නිින්ද යන්නේවා. සමහරු භාවනාවට ඉඳගෙන බයේ බෑ ඔළුව වදී කියලා ඉස්සරහා ගලේ නිින්ද ගියේ නෑ වගේ පෙන්වන්නත් හදනවා තාම. ඒස ඔලු කහනවා වගේ දැනෙනේවා, කකුල් හිරි වැටෙනේවා වගේ යෝගාවචරයට අවශ්‍ය කරන මූලික උපදෙස් ටිකත් සාමාන්‍ය ජීවිතයේදී යෝගාවචරයේ හැසිරිය යුතු ආකාරයත් ඒ කියන්නේ භාවනාවට උපයෝගී වෙන යෝගාවචරයේ හුරු පුරුදු ගැන මේ ධර්ම දේශනාවෙන් කියලා දෙන්න උත්සාහ කළා. පින්වත්නි මේ හිතේ ස්වභාවය තමයි චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස එක ධම්මස්ස සබ්බේව වසවන්නෝග. කොහොමත් මගේ පින්වත්නි මේ හිත මම මේකට මේ හිතට හැමතිස්සෙම කියන්නේ ඔයත්තන්ට මතකයි නම් මම මේ හිතට කියන්නේ මොකා කියලාද? වල් බල්ලෙක් කියලා. මේ හිත හරියට වල් බල්ලෙක් වගේ. මගේ පින්වත්නි මේ හිතට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි කැලෙන් සත්තු 6 දෙනෙක් ගෙනල්ලා කණුවක බැන්දොත් මොනවා වෙයිද? අපි හිතන්නකෝ කැලේට ගිහිල්ලා කැලෑ කොටියෙක්, කැලෑ හාවෙක්, කැලෑ මුගටියෙක්, කැලෑවේ ඉන්න ඔය වගේ එළුවෙක්, මොකෙක් හරකෙක් වගේ සත්තු 6 දෙනෙක් ගෙනල්ලා බඳිනවා කණුවක. කුරුල්ලෙකුත් එක්ක. දැන් බැන්ද ගමන් මේ 6 දෙනා මොකද කරන්නේ? මේ 6 දෙනා අප්පා ඉතින් අපිව ගෙනල්ලා බැන්දානේ දැන් ඉතින් නැට්ටවන්නලා ඉමු කියලා ඉන්නවද? නැත්තම් ගෙනල්ලා ගැට ගහපු වෙලේ ඉඳන් මොකද කරන්න හද? කොටිය හදනවා කොටියගේ ගෙවල් පැත්තට යන්න. සිංහයා හදනවා සිංහයාගේ ගෙවල් පැත්තට යන්න. මුගටිය හදනවා මුගටියගේ ගෙවල් පැත්තට යන්න. කුරුල්ල හදන්නේ අහසට පියාඹන්න කණුවත් ඔස්සේ. මේක 6 දෙනා 6 පැත්තකට අදිනවා. අන්න ඒ වගේ මේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන්නේ කැලේ ඉන්න සත්තු 6 දෙනෙක් වගේ. මේ 6 දෙනා හැමතිස්සෙම ඇහැ හදන්නේ රූප හොයන්න, කන හදන්නේ ශබ්ද හොයන්න, නාසය හදන්නේ ගඳ සුවඳ හොයන්න. මේවා හොය ඉන්න කෙනාව ගෙනල්ලා එක පාටම භාවනාවෙන් ගෙට ගැහුවාම අර කැලේ ඉන්න සත්තු ගෙනල්ලා කණුවක ගෙට ගැහුවා වගේ තමයි. හරි? රඳා පවත්තු ගන්න තාම අමාරුයි. ඒ නිසා යෝගාවචරයන් විසින් මෙන්න මේ හිත පාලනය කරන්න යනකොට ඉගෙන ගත යුතු දැන ගත යුතු කාරණා කීපයක් ගැන සිහිපත් කරන්න. පළවෙනි දේ තමයි යෝගාවචරයේ හොඳට පිරිසිදු වෙන්න ඕනේ. නාල කරලා හොඳ පිරිසිදුවට ඉන්න ඕනේ. ඇයි? කවුරු හරි බී කියලාද? නෑ. මොකද මේ කෙලුටු ඇඳුම් ඇඳගෙන එහෙම භාවනා කරනකොට පින්වත්නි සමාධිය වැඩෙන්නේ නෑ. සමාධිය වැඩෙනකොටම තමන්ගේ ඇඟේ ගඳ තමන්ටම පිළි ගඳක් නෙන්නේ නිකන් රෝසමල් සුවඳක් වගේ එන්නේ නෑනේ කාගේවත් දාඩිය වලින්. ඔන්න සමන් පිච්ච සුවඳක් වගේ එනවනම් තව කමන්නේ. එන්නේ මොන ගඳද? දාඩිය ගඳ.
ඒ වගේ මහ කැත දේවල් වල ගඳක් තමයි අපිට එන්නේ. සැකනම් නිකන් දත් වලට අත තියලා බල බල. හරි. ඔය බාහිරින් මොන පොටි ටින්කර් ගාලා තිබ්බත් ඇතුලේ තත්ත්වය ඕක තමයි. එතකොට මෙන්න මේ කුණු ගඳ ගන්න ශරීරයක් එක්ක භාවනා කරන්න යනකොට අපිට පළවෙනියටම තියෙන්න ඕනේ පිරිසිදු ශරීරයක්. ඊළඟට සැහැල්ලු. සමහරු ඉන්නවා මේ කකුල් හිර වෙන්න ඇඳගෙන ඩෙනින් ඇඳගෙන කොට සායවල් ඇඳගෙන එහෙම බෑ. බොහොම සැහැල්ලු ඇඳුමක්. දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් බඳපටිය පවා. ඕමනාවට වඩා තද කරගත්තොත් මොකෝ වෙන්නේ? බඳපටිය කියන්නේ අඳනේ ගැට ගන්න පටිය. ඕමනාවට වඩා තද කරගත්තොත් එහෙම මේක භාවනාව කරන්න බෑ. අයිය අර බඩරි දෙන්න ගන්නවා, පාරවල් හිටින්න ගන්නවා, තුවාල වෙන්න ගන්නවා. මේකේ ප්‍රශ්න. ඒ නිසා සරල ඇඳුමකට යන්න. සරල ඇඳුමක් පිරිසිදු වෙලා gedara වැඩපොළ ඔක්කොම ඉවර කරන්න ඕනි නෑ. ඒ කියන්නේ එහෙමනම් ඉතින් භාවනාව කරන්නම වෙන්නේ නෑ. gedara වැඩපොළ ඔක්කොම ඉවර කරනකන් හිටියොත්. හැබැයි අතුගාපු කුණු ටික දොර මුල්ලේ තියලා භාවනා කරන්න ඉඳ ගන්න එපා. එයි අර කුණු ටික පිංගන්දි භාවනාවට ඉඳගත්ත වෙලේ ඉඳන් මතක් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමකට සමාධිය වැඩෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කතා කරලා ඇහුවේ ඇයි? ස්වාමීන් සමාධිය වැඩෙන්නේ. කිව්වා මේ භාවනා කරන්න කලින් මිදුල අතු ගාගෙන ඉන්න. අන්න මිදුලේ කුණු තියෙන නිසා සමාධිය වැඩුන්නේ. ඒ නිසා තමන්ගේ වටපිට පිරිසිදු භාවය කියන එක තියාගන්න. දැන් උදාහරණයක් විදිහට තේ එකක් හදන්න වතුර ගහලා ඇවිල්ලා භාවනා කරන්න ඉඳ ගන්න එපා. මොකද ඊට පස්සේ වතුර එක නටලා ඉවරයිද? දැන් තේ හදන්න වෙලාව හරියද? නිවෙයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා භාවනා කරන්න බෑ. ඊට තමන්ගේ තියෙන කුදුමහත් වැඩ ටික ඉවර කරගෙන සාමාන්‍ය සරල විදියට ඇවිල්ලා භාවනාවට ඉඳගන්න. එහෙම භාවනාවට ඉඳගත්තට පස්සේ යෝගාවචරයට ඊළඟට එන ගැටලුව තමයි විශේෂයෙන්ම වයසක උපාසකම්මලානේ දැන් මේ මරණය පෙනිපෙනිනේ ওই භාවනාවට ඉඳගන්නේ. තරුණ පිරිස එහෙම ඕවට ඉඳ ගන්නවා හරි අඩු ඒගොල්ලෝ ෆෝන් තියාගෙන ගේම් ගහලා ඉන්නවා. ඒවා තමයි කරන්නේ. ඒ ඇත්ත භාවනා කරන්නේ මේ වයසක උපාසකම්මලා දැන් මරණය පෙනිපෙනී කරන්න දෙයක්වත් නැහැ. දැන් මරණය පෙනිපෙනී නිවන් යන්න ඕන වෙලා. එහෙමත් ඉන්නවා. ඉතින් මේ අසමය කියලා සූත්‍රයක් තියෙනවා මම මේක කියන්නම් අවසානයේදී. මම මේ බයිනව නෙමෙයි වයසක වුණත් කමක් නැහැ. මොකද මේක අතහරින්නත් බෑනේ. ඉතින් මගේ රත්තරන් අම්මලාට මම මේ කියන්නේ තාත්තලාට තරහින් නෙමෙයි. ඉතින් බොහොම කරුණාවෙන්. පින්ගදී ඔබ එකපාරටම මේ බිමේ ඉඳගෙන පරයන්කේ ගොතා ගන්න යන්න එපා. ඔබට බෑ. දැන් ඔය හයි වෙලා තියෙන කකුල් එක්කන් ගිහිල්ලා දැන් සමහරු පින්ගදී හිත නෙමෙයි හදන්නේ යන්නේ මොකද්ද? කය. ඉතින් මේක මෙහෙම බලෙන් උස්සලා දාලා මේකත් දාලා හරියට ගැටයක් ගහපු සර්පයා වගේ. ඉඳන් ඉන්නේ පින්වත්නි නිකන් පිටි කොට්ටේ තියලා වගේ. එහෙම එපා. ඊටාම සරල ඉරියව්වක ඉඳ ගන්න. අඩුම විනාඩි 15ක්වත් ඔබට අමාරුවක් නැතුව ඉඳගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඉරියව්වේ. මොකද විනාඩි 15ක් යනකොට ඔබට අමාරුවක් නැති වුණොත් භාවනාව හොඳ නම් සමාධිය වැඩෙනවාමයි. සමහරක් විට සමාධිය වැඩෙනකොට ඉරියව්ව ගාණක් නැති වෙනවා. ඒ නිසා විනාඩි 15ක් විතර ඉන්න ඕනේ. මම මේකට පුංචි උපක්‍රම කිහිපයක් කියන්නම්. ඉතින් ඔබට පුළුවන් ටිකක් අඟල් 4ක් 5ක් විතර තද කොට්ටයක් මහගන්න. තද කොට්ටේ තියෙන තාර වගේ. දැන් සමහර කියන අඟල් 4ක් 5ක් විතර ඉඳගත්තාම ආයෙ ගිහලා බිම වදිනවා. එහෙම නෙමෙයි. තද කොට්ට භාවනා කොට්ට. නැත්නම් ওই නිදා ගන්න කොට්ටයක් දෙකට නමලා අරන් ඒක ඉඳ ගන්න. ස්ටූල් එකක් අරගෙන ස්ටූල් එක උඩ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට පුළුවන් විදියකට දාලා කොන්ද සාමාන්‍ය විදියට කෙලින් තියාගන්න. දැන් ඒකත් මෙහෙම සමහරුන්ට භාවනා කරන්න කොහම අර ඇටි කේල් කහපු රිලා වගේ කියලාත් කියන. මෙන්න මෙහෙම ඉන්න S2 වහන්නේ කොහම මෙහෙම තද කරනවා. එහෙම කරන්න එපා. ඔළුව රිදෙන්න ගන්නවා. S2 කෙලින් තියාගෙන හිමින් සැරේ මෙන්න මෙහෙම වහගන්න. කට බෙල්ල මෙහෙම නවාගෙන හිටියොත් කටට කෙලුණනවා. බෙල්ල මෙහෙම කරන් හිටියොත් කටට කෙලුණනවා. ඒ නිසා බෙල්ල හරියට මේ උගුරේ තියෙන අස්ති මෙහෙම හරියට කෙලින් පිහිටන විදියට බෙල්ල තියාගන්න. තියාගෙන හිමින් සැරේ S2 වහගන්න. S2 වහගෙන සරලව ඇඟ සැහැල්ලු කරන්න. තද කරගෙන මෙහෙම කරගෙන ඉන්න එපා. ඉන්න බෑ පිංගුනි භාවනා කරන්න බෑ එහෙම. අපේ ගොඩාක් අය කරන මට වෙලාවක බය හිතලා තියෙනවා පුපුරයිදෝ කියලා. කියන්නේ මේ අපේ ඇත්තෝ පරි සෝබනකාරයෝ භාවනාවට ගියත් කවුරු හරි බලන් අරයා දැන් බලන් ඉන්නවද දන්නේ නැහැ. හොරෙන් බලන්නේ මේ සක්මන් කරන ගමන් ඉස්සරහා බලනවා අරයාත් බලන් ඉන්නවද දන්නේ නැහැ. සක්මන් කරනවා නම් බිම් බලාගෙන සක්මන් කරයි. අරයා බලන් ඉන්නවද දන්නේ නැහැ කියන එක බලන්න යන්න එපා. ඔන්න භාවනාවට අවශ්‍ය කරන කාරණා. එහෙනම් ඔන්න කිව්ව පිරිසුදු වෙලා තමන්ගේ කුදුමහත් වැඩ කටයුතු ඉවර කළා මම මේ තනින් තන කියන්නේ. ඉතින් මේවා ඔක්කොම එකතු කරලා අවසානයේදී ඔබ එක පිළිවෙලක් හදාගන්න. ඉඳ ගැනීම ඉරියව්ව පහසු කරගන්න. එතකොට ඉඳ ගන්න තැන මදුරුව එහෙම ඉන්නවනම් net එකක් පාවිච්චි කරන්න. ඔය භාවනා net තියෙනවා දැන්. ඒව දිගහැරියාම ඒ වගේ ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ එල්ලන net තියෙනවා. ඒ වගේ net එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ net එකක් පාවිච්චි කරන්න හඳුන් කූරක් පත්තු කරගන්න ගඳ ගහනවා නම් ඒ හඳුන් කූර සුවඳේම හරි හොඳයි. ඊළඟට ඔය මෝටින් වේපරයිසර් වගේ සත්තුන්ට හානියක් නැති දේවල් පාවිච්චි කරලා ජනේලයක් ඇරලා තියන්න. එතකොට සත්තු ටික ඔක්කොම එළියට යනවා. ඉතින් කෝඳුරු කෝමි දිමි ගොටු වල ගිහිල්ලා එහෙම ඉඳ ගන්න එපා භාවනා කරන්න. පරිස්සම් වෙන හුබස් අස්සේ ගිහිල්ලා භාවනා සමහරු ඉන්නවා මේ භාවනා කරන්නේ කොහම යන්නේ හුබස් අස්සට. කැලෑ එහෙම එකක් නැහැ. කැලෑවට යන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ නිහඬ තැනකට යන්න කියලා. නැත්තම් ගිහිල්ලා හුබහක් උඩ ඉඳ ගන්න කියලා නෙමෙයි. ඕක ඇතුලෙන් මොකෙක් හරි ඇවිල්ලා කෑවොත් එහෙම ඊට පස්සේ ලොකු හාමුදුරන්ට සිද්ධ වෙනවා ස්පිරිතාල ගානේ උසයි යන්න.
සමහරුන්ට භාවනා කරන්න කියපු ගමන් ගිහිල්ලා කොහේ හරි එක්ක පොල් ගහක් යට. නාම රූප අනිත්‍යතාවය ඉතින් ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න පුළුවන්. රූප කලාප වෙනස් වෙලා මූණ ඇද වෙනකොට. ඒ නිසා එහෙම මෝඩ වෙන්න එපා. එහෙමයි කියලා මම මේ කියන්නේ පිටකොටුවේ බස් වලට එකේ භාවනා කරන්න කියලාද නෑ. නිහඬ තැනකට යන්න. ඒක තමන්ගේ ගෙදර කාමරයක් වෙන්න පුළුවන්. ඕකේ ආයි මේ ගස් තියෙන්න ඕනි කියලා එකක් නෑ භාවනා කරන්න. ටයිල් එක උඩ උනත්, තහිල් එක උඩ උනත් නිවන් දකින්න පුළුවන්. සෝෆා එක උඩ උනත් නිවන් දකින්න පුළුවන්. නිදාගෙන නෙමෙයි ඉඳගෙන භාවනා කළොත්. හරි. ඒ වගේ තමන් භාවනාවට යොදා ගන්න තැන බලන්න. ඉතින් වැඩිපුර ඔය මේ විසුද්ධි මාර්ගය එහෙම ලස්සන කතා ටිකක් තියෙනවා. අපි විසුද්ධි මාර්ගය ගැන ඉදිරියේදී කතා කරමු. වැඩිපුර මිනිස්සු ගැවසෙන තැන්වල භාවනා කරන්න බෑ. ඔය ඊට පස්සේ කියනවා මේ දර එහෙම එකතු කරන්න ගෑනු මිනිස්සු පන්සල් එනවා නම් ඒ පන්සල් වල භාවනා කරන්න එපා. පූජා කරන්න මල් එහෙම තියෙනවා නම් පන්සල් එනවා නම් මිනිස්සු ඒ වගේ භාවනා කරන්න බෑ. අමාරුයි. නිතර මිනිස්සු වෙනවා. පෙන් කෙමිලිඳවල් පොකුණු එහෙම තියෙන ඔය දැන් සමහර ෆිල්ටර් හයි කරනවානේ. පන්සලේ ෆිල්ටර් හයි කරාම මොකද වෙන්නේ? මුළු ගමම වතුර ගන්න පන්සලට එනවා. එතකොට භාවනා කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ තැන් මග හැරලා හුඹස්සස් යන්නේ නැතුව, ගල් ගුහාස් යන්නේ නැතුව, වහලවල් උඩ භාවනා කරන්නේ නැතුව මොකද ඔය නිින්ද ගියත් බිමට වැටේ. ප්‍රවේශන් තැනකට, නිශ්ශබ්ද තැනකට, අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව කිව්වේ නිහඬ තැනකට යන්න කියලා. නිහඬ තැනකට ගිහිල්ලා භාවනාවට ඉඳ ගන්න. භාවනාවට ඉඳගෙන භාවනා කරන්න ගත්තට පස්සේ ඔබට එන ප්‍රධාන අපහසුතා කීපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි සමහරුන්ට දැනෙනවා මේ මූණේ කූඹි කූඹි යනවා වගේ. ඒ මූණේ කූඹි කූඹි යනවා වගේ දැනෙන පින්වත්නි අපි සෙන්සිටිව් වැඩි වෙන නිසා අපේ බුරුණු තෙල් පවා එන ඒවා කියන්නේ මේ දාඩිය ගලන ඒවා පවා අපිට දැනෙන්න පටන් ගන්න පුළුවන්. ඒවා කෑ කරන්න යන්න එපා. වැඩි වෙලාවක් කෑ කරොත් ඒවත් වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නවා. වම් පැත්තේ නාය කහල ඉවර වෙනකොට ඔන්න ආයි කියනවා කනත් කහනවා කියන. කනත් කහල ඉවර වෙනකොට නල්ලත් කහනවා කියන. දැන් ඉතින් කසකස ඉන්නවා මිසක් අන්තිමට මොකද්ද කරේ භාවනාව? කසකස හිටියා. ඒ නිසා නල්ල අරේ මේ කහනවා නම් ඒවට වැඩි අවධානය යොමු කරන්න එපා. තප්පර කීපයක් ඉවසගෙන පින්වත්නි දතකට විකාගෙන පැත්තකට වෙන්න. එතකොට ඔක හරියනවා. කකුල් හිරි වැටෙනවා නම් ඒ ඉරියව්ව වෙනස් කරගන්න. වෙලාව දාඩිය දාන දවල් 12ටම භාවනා කරන් ඉඳ ගන්න එපා. අර එහෙම ඉඳගත්තු අයත් හිටියා. ඒ කියන්නේ අපාය බය මනසිකාරය කරලානේ. ගින්න වගේ. ඒ බුද්ධ කාලේ. ඉතින් පහසු වෙලාවක් පාන්දර 4 5 6 හොඳ ෆ්‍රෙෂ් වෙලාවක් නිදිමත නැති ලස්සන. හවස නිදා ගන්න කලින් පැයක් විතර. හවස 5ට 6ට විතර. ඒ වගේ තැන්වලදී පින්වත්නි හොඳට භාවනා කරගන්න පුළුවන් කාල වේලාවන් බව හඳුනගෙන තියෙනවා. ඔය ඉන්දියාවේ එහෙම පාන්දර 4යි 6ටයි කියන්නේ මොකක් කියලාද? බ්‍රහ්ම මුහූර්තය කියලා. ඉතින් පාඩම් කරොත් පාඩම් හිටිනවා කියනවා. ඉතින් ඇත්තටම උදේ 5ට ගත්තොත් දලදා මාලිගාවට නේද සියලු දිව්‍ය රාජවරුන් වඩින වෙලාවක්. ඇයි? දලදා මාලිගාවේ තේවාව පටන් ගන්න කීයටද? උදේ 5ට. සියලු දිව්‍ය බ්‍රහ්ම රාජවරුන් දලදා මාලිගාවට වඩින වෙලාවක් උදේ 5 කියලා කියන්නේ ඔබ භාවනා කරන්න ගන්න. මුළු ලංකාවටම ආශිර්වාදයක් සැලසෙන වෙලාවක්. ඒ වෙලාවට භාවනා කරන්න ගන්න. එහෙම භාවනා කරන්න ගත්තට පස්සේ දැන් ඔන්න භාවනා කරගෙන යනවා. ඊළඟට එන ප්‍රශ්නයක් තමයි හිත පිට යන එක. හිත පිට යන්නේ පින්වත්නි එකක් පුරුදු නැති බව. අනිත් එක සාමාන්‍ය ජීවිතයේදී තමන් ජීවත් වෙන විදිහ. කියන්නේ පින්වත්නි සාමාන්‍ය ජීවිතයේදී දැන් හොඳ ෆයිට් ෆිල්ම් එකක් බලලා එහෙම ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්ද? බැ. භාවනාවේදී චිත්‍රපටිය රඟපාන. ඒ නිසා එදිනෙදා ජීවිතයේ කෙලස් බහුලව වාසය කරනවා නම් භාවනාව පත්‍යං වෙන්නේ. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී අකුසල් සිතිවිලි වලට නැවෙන ඉඩ ප්‍රමාණය අඩු කර ගන්න ඕනි. එහෙම අඩු කරගත්තට පස්සේ භාවනාවට ඉඳගත්තට පස්සේ කරදර කරන්න අරමුණු නෑ පින්වත්නි. තේරුණාද මං කියන්නේ? නාට්‍ය බලලා, ෆිල්ම් බලලා, සින්දු අහලා භාවනා කරන්න යන්න එපා. එදිනෙදා ජීවිතෙන් මේක නවත්ත ගන්න. දැන් බල්ලෙක් එහෙම ඉන්නවනම් සමහර බල්ලෙක් කියලා කියන්නේ දැන් ඔය බල්ලොන්ට පිස්සු හැදිලා වගේ ඉන්න සමහරව ඉන්නවනේ. කොහොමද? දැන් උන් අපේ අක්කා කෙනෙක් හිටියා. පොයට සිල් ගන්න යන්නේ නැද්ද? යන්න විදියක් නෑ. ඇයි? බල්ලා ගෙදර කන්න කවුරුත් දෙන්න නෑ. අන්න බල්ලා මාරයා වෙලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම නෙමෙයි ආරක්ෂාවට බල්ලෙක් හදනවා කියන එක වෙනම එකක්. දැන් ඉස්සර ඔන්න බලන්නකෝ වැඩේ. ඉස්සර බල්ලෙක් හැදුවේ මොකටද? ගෙදර ආරක්ෂාවට. දැන් ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා කාවද ආරක්ෂා කරන්නේ? ඉස්සර බල්ලෙක් හැදුවේ ගෙදර ආරක්ෂාවට. දැන් ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා බල්ලව ආරක්ෂා කරනවා. හරිද? අපිත් සත්තු හදලා තියෙනවා. අපි ගාවත් සමහරක් වෙලාවට සත්තු ජීවත් වෙනවා. හැබැයි කරුණාව මෛත්‍රිය කියන්නේ එකක්. බල්ලා කෙරෙහි අපේ ගෙදර ඉන්නේ මෙහෙම කෙනෙක් තමන් කෙරෙහි ඇති වෙන මාන්නය තියා බල්ලා කෙරෙහිත් මාන්නයක් කරගන්නවා. අප්පා ඔයාගේ කාහොම කෙනෙක්ද? ඒ නිසා එහෙම නෙමෙයි. කරුණාව මෛත්‍රියට ඉඩ දෙන්න. එතනින් එහාට යන වංචක ධර්ම වලට ඉඩ දෙන්න එපා. අන්න ඒ වගේ බාහිර බලපෑම් තියෙනවා නම් ඒ බාහිර බලවේග දුරු කරගන්න පින්වත්නි. බාහිර බලවේග අඩු කරගත්තට පස්සේ මේක කරන්න පුළුවන්. අනිත් එක භාවනාවට විතරක් සීමා කරගන්න. බොහෝ වෙලාවට දැන් මං අහලා තියෙනවා මේ බොහෝ අය කියනවා ඕකට කියන්නේ මේ යන්නේන ගමනුත් භාවනා කරන්න. පින්වත්නි ওই යන්නේන ගමන් කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා, බැරි භාවනාවක් තියෙනවා.
යන්නේන ගමන් කරන්න පුළුවන් භාවනාව කියලා හිතාගෙන බයික් එකේ යන ගමන් නාම රූප භාවනාව කරොත් එහෙම නිකන් හිතන්නකෝ යන්නේන ගමන් ලයිට් කනුවත් පටවි නේද මේකත් පටවි නේද චුට්ටක් වද්දලා බලමුද කියලා හිතුනොත් එහෙම. ඔය යන්නේන ගමන් ආනාපාන සතිය කරන්න කියලා නිින්ද ගියොත් එහෙම බයික් වල කාර්යාලය යන ගමන් ඒ නිසා එහෙම මෝඩ වැඩ කරන්න එපා. හයර් එකක් දුවනවා නම් හයර් එක දුවලා එන්න. විවේක වේලාවට භාවනාවක් කරගන්න. හීනෙන් හයර් දුවනවා හයර් එකට ගිහිල්ලා භාවනා කරනවා. මාරු කරගන්න. හයර් එක දුන්නට හයර් එක දුවන්න. නිදා ගන්න කලින් භාවනා කරන්න. අන්න එහෙම පින්ගත්ති තමන් මේකට නිශ්චිත වෙලාවල් යොමු කරගන්න. නිශ්චිත ක්‍රමවේද හදාගන්න. හිත නින්දට බර වෙනවා නම් ඒ කියන්නේ මේ වෙලාව එක්ක පොඩ්ඩක් බලන්න ප්‍රත්‍යක්ෂ කරන. ඒ කියන්නේ උදේ ඉඳන් මහන්සි වෙන කෙනෙක් රෑ 10ට විතර භාවනා කරන්න ගත්තොත් ඉතින් ආය අහන්න දෙයක් නැහැ. භාව නා කියන්න ඕනෙත් නැහැ නින්ද යනවා. ඒ නිසා උදේ ඉඳන් මහන්සි වෙන කෙනෙක් ඒ තමන්ට සුදුසු වෙලාවක් යොදාගෙන භාවනාවට යොදාගන්න. උදේ 4-5 පින්ගදී හොඳ වෙලාවක්. මොකද රෑට නින්දදී හොඳ විවේකයක් ශරීරයට ලැබිලා උදේ 4:00 විතර නැගිටිනවා කියලා කියන්නේ 4ට විතර. ගෙදර ඇත්තොත් බුදිනේ ඔක්කොලම. නිසා හොඳම වැඩේ තමයි පාන්දරට භාවනා කරන්න පුරුදු වෙන එක. තාම වැදගත්. තාම වටිනවා. හොඳට භාවනාවත් වැඩෙනවා. හරි. ඔය රහත් වෙච්ච බොහෝ මුනිවරු පාන්දර යාමේ තමයි රහත් වෙලා තියෙන්නේ. භාගතුන් වහන්සේත් එහෙමනේ. ඒ මොකද මේ වෙලාවන් වල තියෙනවා පින්වත්නි මේ සෛලවල නැවත පෙබෙදීමක් තියෙන ශරීරයට හොඳ විවේකයක් ලැබිලා. ඊළඟ කාරණාව. භාවනාවට ඉඳගත්තට පස්සේ මේ ගොඩාක් අය කියන එකක් තමයි ආම්ද්‍රෝණේ නැගිටින්න හිතෙනවා. ඒ කියන්නේ එක එක දේවල් හිතට එනවා පින්වත්නි. දැන් ඇති. දැන් තේ කප් බොමු. දැන් කමු. දැන් නාට්‍ය බලමු. ඕම පින්වත්නි එක එක විකාර එන ඔළුවට. එතකොට මොකද කරන්න ඕනේ? එතකොට නැගිටින්න ඕනේ දඩස් කාලා. නැගිටින්නේ නැහැ. මේ හිත කියනවා නම් නැගිටපා කියලා අපි මොකද කරන්නේ? හයින්න නැගිටින්නම් කියලා නැගිටිනවා. නෑ නැගිටින්නේ නැහැ. ඇයි මන් නැගිටින්නේ මේ වෙලාවේ? වතුරද? මට මේ වෙලාවේ ඇත්තටම වතුර තිබහයිද කියලා කල්පනා කරලා බලන්න. ඇත්තටම වතුර තිබහ නැතුව නිකන් හිත කියනවා නම් නැගිටින්න කියලා නැගිටින්න එපා. හැබැයි ඇත්තටම වතුර තිබහයි නම් නිකන් දිව ගිලෙන්න වගේ එනවනම් නැකිලා වතුර චුට්ටක් බිලා ආයෙත් ඉඳ ගන්න භාවනාවට. නැගිටින්න කියපු හැම වෙලාවකම නැගිටින්න එපා. හරි? නැගිටින්න කියපු හැම වෙලාවකම නැගිට්ටොත් ඕකට කියනවා පින්වත්නි ලස්සන කතාවක් සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කියන එක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ තමන් කරන්න යන වැඩේ තමන්ගේ භාවනාවට බාධාවක්ද කියන සිහිය නුවණ වීරිය නිතරම තියෙන භාවනාවට ඉඳගත්තට පස්සේ ආයි නැගිටිනකොට කල්පනා කරන්නේ මම මේ නැගිටින එක හොඳයිද නරකයිද? මම මේ නැගිටින එකෙන් මට පළක් තියෙනවද? නැත්නම් මට තව වෙලාවක් භාවනා කරන්න පුළුවන්ද? මට තව ටික වෙලාවක් භාවනා කරන්න පුළුවන්කම ලැබෙයිද? එහෙම කල්පනා කරලා හිත කියපු ගමන් නැගිටින්න නැතුව පින්වත්නි දැන් හිත කියන ඔන්න කුසීත වස්තු කියනවා. අද දුර ගමනක් ගිහිල්ලා ආවේ නිසා අද භාවනා කරන්න බෑ. අන්න ඒ වෙලාවට කල්පනා කරන්න ඇයි අද මම භාවනා කරන්නේ නැත්තේ? ඇයි මට අද විතරක් භාවනා කරන්න බැරි? ඊළඟට ඒ ගමනක් ගිහිල්ලා ආවම ගමනක් යන්න තියෙනකොට හිත මොකද්ද කියන්නේ? ඒත් කියනවා අද දිග ගමනක් යන්න තියෙන ඔය භාවනා කර ඉන්න ඕනි නෑ. පිටින්දී ඔබ හිතට කියන්න අද දිග ගමනක් යනවා. උඹට ගියාට පස්සේ භාවනා කරන්න බැරි වෙයි. ඒ නිසා මෙහෙ ඉඳන් භාවනා කරගෙන යන් කියලා භාවනා කරන්න. දිග ගමනක් ගිහිල්ලා ආවට පස්සේ කුසීත වස්තු නැති කරන්න කල්පනා කරන්න කියනවා. දිග ගමනක් ගිහිල්ලා නේද ආවේ? ඒ ඉඳන් භාවනා කරගන්න බැරි වුණා නේද? ඒ නිසා ටිකක් භාවනා කරන්න. අන්න එහෙම පින්වත්නි භාවනාවට තමන්ගේ හිත නමන්න ඕනේ. වීරිය ප්‍රඥාව කියන ධර්මතාවයන් පින්වත්නි තමන්ගේ හිතේ ගොඩනගා ගන්න තමන්ටමයි පුළුවන් අපිට ඒක කරන්න බෑ. අපිට පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි. ඒ දේවල් ගොඩනගා ගැනීම කරන්න ඕනේ තමන්. ඔන්න ඔය කියපු ක්‍රමවේද ටික අනුගමනය කරලා භාවනාවට ඉඳගත්තොත් ඉඳගෙන ඉවර වෙලා පූර්ව කෘත්‍යයක් කරන්න මම මේ කරන්න හදන්නේ මේ භාවනාව මුලින්ම තමන් කරන භාවනාව මොකක්ද? දැන් සමහරු ඉන්නවා ඒගොල්ලෝ පින්වත්නි මේ භාවනාවට ඉඳගත්තට පස්සේ දන්න ඔක්කොම කරලා තමයි නැගිටින්නේ. පිටින්දී තමන් දන්න පළියට උළුහාල් අරහාල් මේහාල් කහකුඩු ඔක්කොම දාලා බත් එකක් කිව්වොත් මොකක් වෙයිද? බත් එකකට දාන්න ඕනි දේවල් තියෙනවානේ. ඒ නැතුව මුළු ඔක්කොම ಜಾති ගම්මිරිසුයි මිරිසුයි අරවයි මේවයි ඔක්කොම බත් එකකට දාලා ඉවුවොත් බත් එකට මොකක් වෙයිද? ඒක කන්න බෑ. අන්න ඒ වගේ තමන් දන්න ඔක්කොම ශිල්ප භාවනාවෙදි දාන්න යන්න එපා. ඒවා රැක ගන්න. ඒවා ඌමනා වෙනවා. ආනාපාන සතිය නම් ආනාපාන සතිය. මෛත්‍රිය නම් මෛත්‍රිය. මරණ සතිය නම් මරණ සතිය. එකක් එක ඉලක්කයකට යන්න. ඒකත් මේ වැරදි කර්මස්ථාන. පිටින්දී වැරදි කර්මස්ථාන කියවම ඔය ඇත්තන්ට හිතේ ආමුදුරනේ කොහොමද අපි මේ නිවැරදි වැරදි කර්මස්ථාන හඳුනගන්නේ? දැන් මගේ පින්වත්නි මම ඔකට හොඳ උදාහරණයක් කියන්නම්. ඔය ආනාපාන සති භාවනාව ගන්නකො. ඔය ආනාපාන සති භාවනාවේ අපි දැකලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා සමහර ගොඩක් අය මේක කතාවකට දාලා දැන් හුස්ම ඉහළට ගන්න ඔන්න ගන්නවා. දැන් පහළට දාන්න ඕන්න දානවා. හුස්ම ගන්න පහළට දාන්න පහළට දානවා. දැන් උපාසකම්ම භාවනා කරනවද? හාමුදුරුවෝ භාවනා කරවනවද? හාමුදුරුවෝ භාවනා කරවනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය වැටෙන හුස්මට වැටෙන්න දීලා ඒක ගැන අවබෝධයකට එන්න තියෙන කතන්දරේ දැන් ඔන්න දිග හුස්මක් ගන්න. ඔන්න දැන් දිග හුස්ම ගන්න. දැන් කෙටි කරන්න. ඔන්න කෙටි කරනවා. මම මේ කියන්නේ මට අදාළ නැහැ මේක කවුද කොයිද කියන්නේ කියන්නේ. කොහෙත් මේ භාවනාව වැරදි. මේ භාවනාව වැරදි කියන එක පින්වත්නි කතා කරන්න ඕන නම් මේ සමස්ත
මේ සංඝයාටම මම කතා කරනවා. මේ භාවනාව වැරදි කියන එක මම පැහැදිලිවම පෙන්නලා දෙන්නම්. يعني මේ ගිරව් භාවනාවක් ආනා බුදුහාමුදුරුවෝ කොහේ හරි ඔය උතන්ට වෙලා ඉඳගෙන කොටයි දිගයි දැන් ගත්තා හෙළුවා ඔහම කියපු තැනක් තියෙනවද දකින්න. දැන් කරන්නේ මොකද? උපාසකම්මලා ගිහලා හෑන්ඩ් ප්‍රියකුත් කනේ ගහගෙන දිගයි කියනකොට ඔන්න ඉතින් දිග එකක් ගන්නවා. කොටයි කියනකොට කොටට දානවා. දිගයි කියනවා කොටයි කියනවා. මේ භාවනාව වැරදි. මේ භාවනාව වැරදි කියලා කියන්නේ පින්වත්නි සමස්ත ත්‍රිපිටකය තුළ ආනාපාන සති භාවනාව පිළිබඳව ඉතාම ගැඹුරින් හදාරලා පටිසම්භිදා මග්ග ප්‍රකරණය, ආනාපාන සති සූත්‍ර, සතිපට්ඨාන සූත්‍ර, ගිරිමානන්ද සූත්‍ර කියන මේ ආනාපාන සතිය සියලුම මූලාශ්‍ර එකතු කරලා ඇදලා ගත්තාම පින්වත්නි මේ භාවනාව වැරදි කියන එක පෙන්වන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මේ එහෙම භාවනාවකින් ධානයක් තියා මෙලෝ සමාධියකට යන්න බෑ. නිකන් අර කවි සමාධියකට නම් හොඳයි. ඒක ඉතින් බටනලාවක් ගැහුවත් වෙනවනේ පින්වත්නි. මේක අවබෝධයක් දක්වා යන ගමනක්. භාවනාව කියලා කියන්නේ මේ දිගයි කොටයි කියන්න තියෙන ගමනක් නෙමෙයි. මේක පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් තියෙනවනම් මේ ධර්මදේශනාව අහන මාව හම්බ වෙන්න. ප්‍රසිද්ධ තැනක ඕනනම් අපි ප්‍රසිද්ධ තැනක මේ ගැන කතා කරමු. කල්යාණ මිත්‍ර භාවයෙන් ඕනනම් කල්යාණ මිත්‍ර භාවයෙන් කතා කරමු. එහෙම ගැටලුවක් නෙමෙයි. ඇයි මම මෙහෙම කියන්නේ? මේ බුද්ධ භාෂිතය විකෘති කරන්න දෙන්න එපා. රත්තරන් අම්මේ තාත්තේ මේක නිවන් දකින්න ලැබිච්ච ශාසනයක්. මේ නිවැරදි කර්මස්ථාන ශාසනයේ තියෙනකොට ආයි මේ ෂෝට් කට් හොයන්න යන්න එපා. මොකද බුදුහාමුදුරුවෝ මීට වඩා ෂෝට් කට් එකක් දැක්කනම් මේකට අපිට නොකිය ඉඳීද? මොකද ගුරු මුෂ්ටි තියාගෙනද කිව්වේ? මේකේ ප්‍රතිඵල නැහැ කියලා දැනගෙන අපි එතනට යන්න. එහෙම නැතුව මගේ පින්වත්නි මේ එක එක්කෙනා කියවම බඩ ගන්න කියලා ඉන්දියාවේ ගිහිල්ලා බලන්නකෝ. ඉන්දියාවේ කියලා බලන සමහරු ඩිෆ් ගහනවා වගේ පේනවා. ඒ කියන්නේ මේ නැගිටිනවා බෙල්ලෝ ටිකක් උඩ දානවා ආයි බඩ ගන්නවා කාසි ටිකක් උඩ දානවා ආයි නැගිටිනවා. මම බලන් හිටියා මොකද්ද මේ කරන්නේ කියලා. දඹදිව මේ මහ බෝධිය ඉස්සරහා. මේ මොන විකාරයක්ද? බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච තැනට ගිහිල්ලා කරන විකාරය. මෙහෙම වඳිනවා. ඒක හොඳයි. ඒකට කියනවා දණ්ඩ නමස්කාරී කියලා. බඩ ගන්නවා බෙල්ලෝ ටිකක් උඩ දානවා ආයි නැගිටිනවා. ඉතින් ඒක දැක්කමත් පේනවනේ හාමුදුරුවෝ හරි භයානකයි කුම්ෆු. අරහම මේවා ඔක්කොම පුළුවන්. අපි නම් ඉතින් ගිහලා මින්සරේ දෙවුර බාගෙන පැත්තකට වෙලා ඉඳගෙන ඉඳලා අයින්සක විදිහට කාටවත් පේන්නේ නැත්නම් ඉඳගෙන ඉන්නේ. මොකද අපිටත් වඳින්න කියයිද කියලා බය වෙලා. හිමින් සැරේ ආවා පව්. ඒ නිසා මේ පිරිසුදු බුද්ධ භාෂිතයේ තථාගත දහමේ තියෙනවා පින්වත්නි. ගිරිමානන්ද සූත්‍රය ගන්න දස සංඥා මේකේ තියෙනවා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, නිරෝධ සංඥා, විරාග සංඥා. මේ ඔක්කොම මේකේ තියෙනවා. ආයි මේ අමුතු සංඥා ගේන්න ඕනි නෑ. ආනාපාන සතිය කොහොමද තියෙන්නේ? සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම හෙලන්න. කිව්වද ගන්න හුස්ම කියන්න කියලා. හරියට අර ක්‍රිකට් මැච් එකක කමෙන්ටරි එකක් වගේ. ඔන්න ඕකමයි මේ කරන්නේ. ඔව් දැන් එකක් ගත්තා. ඔව් දැන් එකක් හෙළුවා. දිග එකක් ගත්තේ දිග එකක්, කෙටි එකක් ගත්තේ කෙටි. මොනවද පින්වත්නි මේ විකාර? මේ ලංකාව මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු නැති භූමියක් බවට පත් කරන්න එපා කරුණා කරලා. අර IS ඒගොල්ලෝ මේ ලංකාවේ ඇත්ත තත්ත්වය දන්නවා නම් අපි වගේ අහිංසකයන්ට බෝම්බ ගහන්නේ ඒගොල්ලොම පුපුර ගන්නවා මේකේ ලෝකේ ජීවත් වෙනවට වඩා හොඳයි මැරලා යන්නේ කියලා. මේ මිනිස්සු අපි ගැන දන්නේ දැන් අර බලන්නකෝ. ඉතින් මේ රට ජීවත් වෙන්න නුසුදුසු රටක් බවට පත් කරන්න එපා කරුණා කරලා. මේ රට තව ටික කාලයක් දහම රැඳෙන්න ඕනි රටක්. මේ රටේ ධර්මයේ පින්වත්නි තවත් මතු කාලයක් රැඳෙන්නේ. හොඳට මතක තියාගන්න. අනේ මේක විනාශ කරන්න එපා කරුණා කරලා. සින්දු භාවනා ගිරා භාවනා වලට යන්න එපා. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් ගන්න සිහියෙන් හෙලන්න. මම ඊළඟ ධර්මදේශනා දෙකේදී ඊළඟ ධර්මදේශනා දෙකක් එකකින් මේක කියන්න බෑ. ආනාපාන සති භාවනාව ගැන ඉතාම දීර්ඝ විස්තරයක් ධානය මට්ටමට යනකම් ඔබට කියලා දෙන්න. හරි. එතකන් දැනට මම මේ කියන්නේ මේ මුලාවන් වලට රැවටෙන්න එපා. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා මිසක් ගන්න හුස්ම ගැන කමෙන්ට් ලියන්න කියලා කොහෙවත් කිව්වේ නෑ. ඊළඟට දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති නේද? රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. දිගට යනවා නම් දිගට යනවා කියලා හිතන්න කියන්න නෙමෙයි. කියනකොට දිගට ගන්න කිව්වේ නෑ. රස්සං වාස්ස සන්තෝ. ඉතින් කෙටි කරලා හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්නවායි කියලා හිතන්න. පජානාති දැනගෙන ගන්න. පජානාති දැනගන්න. දැන් කරන්නේ මොකද? දිගට යනවද කෙටියට යනවද නේ? මම කියන විදිහට තමයි ඕක යන්නේ. ඉතින් පින්වන්දි හાર્ට් අටැක් හැදලා මැරෙන එක අහන්න දෙයක්ද? එයි හුස්ම හිර කරන් ඉන්නවනේ මං හෙලන්න කියනවා. එහෙම කරන්න එපා මේක. මං ආයිත් මේ කියන්නේ. මේ භාවනාව පිළිබඳව යම් කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් හාමුදුරුවනේ කියලා මේ තැන කුටු ගන්න එපා. අපි ලස්සන කතාවක් කල්යාණ මිත්‍ර භාවයෙන් මේ ගැන කතා කරමු. ගිහි වේවා පැවිදි වේවා ඕන ඔබේ පාර්ශවයටම ඒ ආරාධනාව තියෙනවා. මේක කරන්න පින්වත්නි මේ මගේ එකක් පෙන්වන්නේ මේ තථාගත ධර්මය විනාශ කරන්න එපා. මේක දැන් රහතන් වහන්සේ කියලා YouTube එකේ ගහලා බලන්නකෝ එන්නේ කාගේවද කියලා. අපි නම් ඉස්සර දැක්කේ රහතන් වහන්සේ ඔක්කිද්ද චක්කු අන්තරගරේ ගමිස්සාමීති සික්ඛා කරණීය. නේද?
ඉස්සර අපි දැක්කේ එහෙමයි. බිම බලාගෙන යන සංවරව ගමනක් යන භික්ෂුවකට තමයි රහතන් වහන්සේ කියන්නේ. සේකියාවල හැසිරීලා. දැන් සංවරව දෙන්නේ දැන් ඉන්න ඔය ලෝතුර 80. අපි ඒක ගැන කතාව නවත්වමු පින්වත්නි. හේතුව මේවා මෙහෙම කියන්න ඕනේ නෙවෙයි. මේවා ඇත්තටම පේන්නේ මෙහෙම කියන එක තේරුම්කුත් නැහැ. ඒ අත්ව එක්ක කවදා හරි අපිට කතා කරන්න ලැබුණොත් අපි ඒ අත්ව එක්ක කතා කරමු. මෙන්න මේ වගේ විකෘති ධර්මතාවලට අහු වෙන්න එපා. මාර්ගයක් තියෙනවා. ආනන්ද වගේ මහා උතුමන් වහන්සේලාට පින්වත්නි මේක නිවන් අවබෝධ කරගන්න බලන්න විඳපු දුක. රැ එල්ලි වෙනකන් සක්මන් කරලත් නිවන් දැක්කේ නැහැ. ඇඳට ගිහලා නිදාගන්න යනකොට කකුල් දෙක උස්සනකොට ඔළුව කොට්ටේට තියන්න ඉස්සෙල්ලා නිවන් අවබෝධ වුණේ. එවැනි පාරමිතා පුරපු උතුමන් වහන්සේලාට මහා බෝධිසත්වය බලන්න. ඒකාන්තින් බුද්ධත්වයේ පතන්න ඇවිල්ලා දුෂ්කර ක්‍රියා කර 6 අවුරුද්දක්. එනිසා මේ ඔබ හිතන්න එපා බණ චුට්ටක් අහලා දිගයි කෙටි කියව පළියට නිවන් යන්න පුළුවන් කියලා. එහෙම නිවන් යන්න බෑ. අර වගේ පාරමී පුරපු උතුමන් වහන්සේලාටත් අවැනි කාලයක් දුක් විඳින්න වීරය කරන්න උනා නම් සමහරු ඉන්නවා මගේ පින්වත්නි මේ දනිස් කකුල් දෙක ඇවිදලා ගෙවිලා දනිස් දෙක ගාවට ගෙවෙනවා. දනිස් දෙක ගාවට ගෙවිලත් නැවැත්තුවේ නැහැ. එතකොට ඈතින් වදිනවා ඊතලයක් ඇවිල්ලා. ඊතලයට තන පිටක් ගලවලා තියාගෙන භාවනා කළා නිවන් දැක්ක උතුම් බුද්ධ කාලේ. සරියුත් මුගලන් දෙනම වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේ එකපාරක් නිින්ද යනවා භාවනා කරගෙන. එන ඔබට නිින්ද නොයා ඉඳීද? ඔබටත් නිින්ද අනිවාර්යෙන් යනවාමයි. එහෙමයි කියලා මේක නවත්තන්න එපා. තව ඒ කාලේ රහත් වෙච්ච උතුමන් වහන්සේලා මහා ගිනි යව්වේ අපායේ බය මානසිකාරය කරගෙන භාවනා කළා නිවන් දැක්කා. එහෙනම් මේ දිගයි කොටයි උසයි මම සුවපත් වේවා වෛර නැත්තේ ඔව් තාලෙට කියන්නේ දැන් මම දැක්ක ඊපෙරේද බණක් කියලා මට ලින්ක් එකක් එවුවා කවුරු හරි මම මොකක් හරි වැඩක ඉන්න වෙලාවක මේ මම බැලුවා. බැලින්නම් කිව්වේ මේ ගායකයාණන් වහන්සේ තනිකර එක මට මතකයි ඒ කාලේ ආව සින්දුවක්. අන්න ඒ වගේ අනේ බුදුබණත් නෙමෙයි පින්වත්නි අම්මා කෙනෙක් රට ගිහිල්ලා දරුවා අතරණ කරලා ඒවා මොන සූත්‍රයේ තියෙනවද දන්නේ නැහැ. ඒවා බුදුබණ නම් නෙමෙයි. ඒවට කියන්නේ බුදුබණ කියලා වුණා. සමේ විකාර ඒ ස්වාමීන් වහන්සේලාට නිග්‍රහ කරන අද්ද උතුමන් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. එහෙම කිව්වොත් ඒක 5-6 දෙනෙකුට සීමා වෙන නිසා. හැබැයි අදත් ගුවන් විදුලිය ගන්න කොයි තරම් බණ කියන උතුමන් වහන්සේලා වැඩ ඉන්නවද මාර්ගය පැහැදිලිව කියන ධර්ම කාරණා බොහොම සරලව විග්‍රහ කරලා දෙන බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව උපද්දවලා දෙන එවැනි උතුමාණන් වහන්සේලාගේ බණ අහන්න අපි දන්නවා අපිට නම් කියන්න පුළුවන් බය නැතුවම රේරුකාණී චන්දවිමල මානායක මාහිමිපාණන් වහන්සේගේ පොත්පත් කියවන්න. නාවිනේ අරිය ධම්ම වගේ උතුමන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න ඒවා ධර්මයෙන් පිට දේවල් නෑ බොහෝ තැන්වල. තවත් මෙකල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාත් බොහෝම ඉන්නවා. ඉතින් නම් වශයෙන්ම කියන්න ඕනේ නෑ කියලා මං හිතනවා. එවැනි උතුමන් වහන්සේලාගේ බණ අහලා මගේ පින්වත්නි මේ යථාර්ථය තේරුම් ගන්න නිකන් මුලාවල් වලට රැවටෙන්න එපා. අනිත් එක තමයි කවිබණ රටාව. මේවනම් දැන් ගොඩක් අය හවුලා නැහැ. හැබැයි ඉතින් තාමත් ඉන්නවනේ. බස් එකකට නැග්ගම බලනවා කන් දෙක අයියෝ සසර. කවිබණ කියලා මේ යනවා. ඉතින් අපි බලනවා නිදරට මොනවද මේ බණ කියලා යන්නේ කියලා. යනකොට අම්මා පිටරට ගිහිල්ලා පුංචි කාලේ පුතා තනියෙන් දාලා තාත්තා බීලා අම්මා ඕහ මොන සූත්‍රයේද තියෙන්නේ? ඒවට අනේ දෙයනේ කවි බණ කියන්න එපා. කවි කතන්දර කියලා කියන්නේ. කවි තොරන්, කවි කතන්දර, මොකක් හරි කවි ආදර්ශ කතා ඒ වගේ මොකක් හරි එකක් දාගන්න. අනේ කවි බණ කියලා කියන්න එපා. මිනිස්සු රැවටෙනවනේ මගේ පින්වත්නි. හරිද? මිනිස්සු රැවටෙනවා. ඊළඟට තව මේ විශේෂයෙන්ම මේ භාවනා ගැනයි මම මේ කියාගෙන ආවේ මේ භාවනා කර්මස්ථාන. අනිත් එක තමයි යම් කිසි කෙනෙක් කියනවා නම් ඔබට තණ්හාව අතාරින්න කියලා ඔබ අහන්න අනිත් පැත්තට තණ්හාව අතාරින්න තමයි අපි මෙතනට ආවේ අපිට ක්‍රමය කියන්නේ. මොකද මේ තණ්හාව අතාරින්න දන්නවනම් අයි බණ අහන්න එන්න ඕනිය. ගෙදර ඉඳන් අතෑර ගන්නවනේ. අපි දන්නවා තණ්හාව අතාරින්න ඕනි කියලා. තණ්හාව අතාරින්න ක්‍රමය කියන්නේ අපේ හැමදෙරෝනේ. ක්‍රමේ. ඔබ වහන්සේ අතෑරි මේකේ පරියාය ඔබ වහන්සේ අතහැරියද නැද්ද කියන එක හොයන්න යන්න එපා. ඒක ඔබට අදාළ එකක් නෙමෙයිනේ. ඒකේ පරියාය කියන අතහැර ගන්න බෑනේ. දරුවා කෙරෙහි ආදරය උපදිනවනේ. අම්මා කෙරෙහි කැමැත්ත උපදිනවනේ. තාත්තා කෙරෙහි ආදරය සෙනෙහස ලෙන්ගතුකම උපදිනවනේ. අනේ හැමදෙරෝනේ ඒක නැති කරගන්න ක්‍රමය කියන්න තරහ නැතුව. තණ්හාව අතාරින්න කිව්වට බෑ. ඒ නිසා තණ්හාව අතහරින ක්‍රමවේදය පිළිබඳව අහන්න. ඒක තමයි නිවැරදි කර්මස්ථානයක් ගන්නවා කියලා කියන්නේ. ඒ ක්‍රමවේදය ප්‍රායෝගිකද කියලා බලන්න. ඒ කියන්නේ කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් කවුරු හරි කිව්වොත් එහෙම ඔබට මේ බිම ඉඳලා භාවනා කරලා හරියන්නේ නැහැ. අඩි දෙකක් උඩට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ කියලා ප්‍රායෝගිකයි. බෑනේ. කවුරු හරි කිව්වොත් එහෙම කටු උඩක භාවනා කරන්න ඕනේ කියලා. ගිනි ගොඩක භාවනා කරන්න කියලා ප්‍රායෝගික නෑ.
අන්න ඒ වගේම ප්‍රායෝගික වෙන්නත් ඕනේ. නිකම් මුලාවල් වලට රැවටෙන්න එපා. ගැඹුරු ධර්මතා ඕන තරම් තියෙනවා. පාලියෙන් ඕනනම් පාලියෙන් කියලා දෙන්න පුළුවන්. සංස්කෘතෙන් ඕනනම් සංස්කෘතෙන් කියලා දෙන්න පුළුවන්. හින්දියෙන් ඕනනම් හින්දියෙන් කියලා දෙන්නත් පුළුවන්. මේකේ වැඩේ ගැඹුරු Taman දන්න ඔක්කොම ටික පටෝල යන එක නෙමෙයි. අහිංසක මිනිස්සු මේක තේරුම් ගන්න එපා. මිනිස්සුන්ට මේක කරන්න දෙයක් තියෙන්න එපා ගෙදර ගිහිල්ලා. භාවනාවක් කියලා කියන්නේ මේ කවුරුත් කියෝන එකක් නෙමෙයි. බණ ඇහුවට පස්සේ Tamanට ගෙදර ගිහිල්ලා කරන්න මානසිකාරයක් තියෙන්න එපා. ඒ මානසිකාරයට තමයි කියේ භාවනාව කියලා. එතකොට මේ මෙහෙන් ඇහිච්ච කාරණා තමයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක් එහෙම කියෝ භාවනා කරනවා නම් දැන් අර මම දැක්ක මේ පහුගිය දවසේ ඒක මෛත්‍රී කවි බණ. කොහොමද කියන්නේ මෙන්න මෙහෙම. මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැ අපිට නම් බෑ ඉතින් කවි කියන්නේ. එක තරහ නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා අර ඇත්තෙක් වෙම්වා මේ ඇත්තෙක් වෙම්වා. දැන් ඕක කරා. දැන් ගෙදර ගිහිල්ලා භාවනා කරන හාමුදුරුවෝ ගෙදර එක්කයි යන්නද? දැන් මොකද කරන්නේ? ෆෝන් එකට රෙකෝඩ් කරගන්නවා. ඒක කනේ ගහගෙන ඉතින් හොඳට අර බටන් වල සමාධියකට වගේ සමිත්තා සමාධියකට සමවදිනවා. ඕවා. ඊළඟට ග්‍රහ පූජා. මෙන්න මේක තමයි හොඳම වැඩේ. අර අපේ පොඩි හාමුදුරුවෝ එක දවසක් කියනවා මේ ග්‍රහ පූජාවක් අහන් ඉඳලා ප්‍රාර්ථනාවක් කරනවා. උස්මිටිකං නොපෙනේවා. මොකද්ද මේ කියන්නේ? උස්මිටිකං නොපෙනේවා. අපේ පොඩි සාහිණහස එක දවසක් මේක අහන් ඉඳලා කොයි හරි තැනක මට කියනවා. ලොකු සාහිණහස මේ අපේ සාහිණහස මේ උස්මිටිකං නොපෙනේවා කියලා කිව්වේ ඇස් පේන්නේ නැති වේවා කියලා. ඇයි උස් පේන්නේ නැත්තේපාලු මිටි පේන්නේ නැත්තේපාලු. ඒක පූජාව තියලා අන්ධ වේවා කියලාද ප්‍රාර්ථනා කරන්නේ. උස්මිටිකං නොපෙනේවා කියලා. අනිත් එක පින්වත්නි මේ සම්මා සම්බුද්ධ ගුණේ මොකද කියන්නේ? අරහම් බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු. දැන් මගේද අපල දුරු වෙන්න ඕනේ බුදගේද කියලා හොයාගන්නවත් බෑ. ඒකට ඇයි බුදුරජාණන් වහන්සේ වැදලාගන්නේ? අරහම් බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා. මොකද්ද පින්වත්නි මේකේ අර්ථය මොකද්ද කියලා බලන්න. එක්ක මගේ අපල දුරු වේවා කිව්වනම් ඒක තව හිත ඇයි මේ කොහෙවත් නැති බුදක් සිකරුවක් බ්‍රහ්මපතියකට බුදුහාමුදුරන්ගේ ගුණ පාවලා දෙන්නේ. එහෙනම් කියන්නකො අරහම් බුදු ගුණෙන් මගේ අපල දුරු වේවා. සම්මා සම්බුද්ධ ගුණෙන් මගේ අපල දුරු වේවා. අනිත් එක මේ බුදු ගුණ ඒවට ගන්න එපා. ඒකත් කියන්නේ බුදගේ අපල දුරු වේවා, සිකුරුගේ අපල දුරු වේවා, සෙනසුරුගේ අපල දුරු වේවා, මාරක බාධක මොනවද පින්වත්නි මේ කියන කතා මාරක බාධක වැලකි සතුට සැපත ඉතිරේවා. මාරක බාධක වලකින්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒවා වලකිනවා කියලාද? ඒවා එනවා ඒක දැනගෙන ජීවත් වෙන්න කියලානේ කිව්වේ. නේද? එතකොටනේ දුකේදී බය නොවෙන්නේ. දැන් මේක මාරක බාධක වැලකි සතුට සැපත උපදීවා කියලා කීවට බුදුරජාණන් වහන්සේ බණට කියලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේවා එනවනේ. ඒ නිසානේ නිවන් දකින්න කීවේ. ඉතින් ඔබ බුදුහාමුදුරන්ගෙන් සතුට සමාදානිය බලාපොරොත්තු වෙන්න එපා. සංස්කාර පිළිබඳව අවබෝධයම විතරක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ. සංස්කාරය පිළිබඳව ඇති අවබෝධයම පින්වත්නි ඔබට සතුට සමාදානිය ඇති කරනවා. ඒ මානසිකව. ඒ මානසිකව ඇති කරන සතුට සමාදානිය තමයි ඔබව පින්වත්නි ජීවිතේ එක පැත්තකට අරගෙන යන්නේ. ඒ නිසා මේ කාවත් විවේචනය කළා නෙමෙයි. හරි? මම මේ අපි පැවිදි වුණේ බණ කියන්නවත් එහෙම එකකටවත් නෙමෙයි නම හදාගන්නවත් එහෙම එකකට නෙමෙයි. මේ කරුණාවෙන් කියන ධර්මතාවයන් ඔබට පින්වත්නි නුවණින් කල්පනා කරලා ගන්න බැරි නම් නුවණින් මේක ගන්න බැරි නම් මේක කරන්න දෙයක් නෑ. මොකද දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. මේ කරුණාවෙන් කියන ධර්මතාවයේ පිළිබඳව පින්වත්නි ඔබ හිතන්න එපා හාමුදුරුවෝ විවේචනයක මට දැන් ඊයේ පෙරේද කෙනෙක් කතා කරලා කියනවා ඔබ වහන්සේ හරියට මේ චෝදනා කරනවා. ඉතින් වෙන මොකද කරන්නේ? පටවියට පටවිය කියන්නේ නැතුව මේසය කියලා හරියන්නේ නෑනේ මගේ පින්වත්නි. කවුරු හරි කෙනෙක් පටවියට පටවිය කියන්නේ නැතුව මේසය කියලා කිව්වොත් අපි ඒකට සාදු සාදු කියන්නේ. බුදුන් ලංකාවේ ඉපදුනා කොහම ඔබ කියන්නේ අපිටත් සාදු සාදු කියලා ඒපත් කියලා වැටෙන්නද? අර නේරංජන නදී කියලා කුණු වැලක් පෙන්නකොට ඒකට ගිහිල්ලා වඳින්නද කියන්නේ? කන්ත කස්සයක් කියලා හෙට මීහරකෙක් පෙන්නුවොත් එහෙම නෑ පින්වත්නි. භික්ෂුවක් මේ ධර්මය දන්න කෙනෙක් කවදාවත් වැරද්ද කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙනවා මිසක එහෙම වැරද්දට සාදු කියන කෙනා ධර්මයේ නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ එක සැරයක් ඔය රජගහනුවර වැඩේ ඉන්නකොට මොකද කළේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අජාසත් රජතුමාගේ බලය පාවිච්චි කරලා නුවරේ බුදුහාමුදුරුවෝ ගැන කටකතා පැතිරෙව්වා. දැන් බුදුරජාණන් වහන්සේ නිකන් හිටියද? බුදුරජාණන් වහන්සේ කතා කරලා කියනවා තමන්ගේ මේ සරියුත් මහරහතන් වහන්සේට පළවෙනි පුතේ ස්වාමී මහණෙනි සාරිපුත්‍ර ගිහිල්ලා දේවදත්ත කියන්නේ බොරු කියන එක නුවර වැසියන්ට කියන්නේ. අන්න බලන්නකෝ සරියුත් උතුමන් වහන්සේ ගිහිල්ලා එදා එහෙම කිව්වේ නැත්තම් සමහරක් රජාසත්ගේ බලය පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේව නුවරින් පන්නන්න තිබ්බා. රජ කෙනෙක්ගේ බලයනේ. රජාට අනුවර්තනය වෙන්න කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
ඒ නිසා විරුද්ධ විය යුත්තේන්ද විරුද්ධ වෙන්න. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ජාතරූප කියන ප්‍රශ්නේ එනකොට ජාතරූප මේ කැපයි කියන ප්‍රශ්නේ එනකොට ගයක් ගානේ ගියා. ගයක් ගානේ ගිහලා කිව්වා මේ ජාතරූප කැපනේ. දැන් රහත් නේ පාඩුවේ හිටියද පැත්තකට වෙලා නෑ. වැරද්ද දුටු තැන වැරද්දට එරෙහි වෙන ඕක බ්‍රහ්මජාල සූත්‍රය. සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේ දෙවෙනි ඡේදයේ මේක පැහැදිලිව සඳහන්. ඒ කියන්නේ පටන් ගන්න තැන. මොකක්ද සඳහන් කළේ? මහණෙනි ඔබට යම් කෙනෙක් අභූතයෙන් චෝදනා කරනවා නම් ඒ කියන්නේ ධර්මයේ නැති දෙයක් ඇතයි කියලා කියනවා නම් මොකද කිව්වේ? පළවෙනි අඩ කිව්වා කිපෙන්න එපා. තරහ ගන්න එපා. ඇයි තරහ ගත්තොත් කාටද හානිය? Tamanටමයි හානිය. හැබැයි නිහඬව නිවටෙක් වගේ ඉන්න කිව්වද? නෑ නිහඬව නිවටෙක් වගේ ඉන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිහඬව නිවටෙක් වගේ ඉන්න එපා. වැරද්ද ඒ කියන්නේ ඔහොම වැරද්දක් අපි සතුව නැතයි කියන එක, ඒ කියන්නේ ඕක අභූත චෝදනාවක් කියන එක, ඕක බොරුවක් කියන එක කියන්න. ඔබ අපිට චෝදනා කරන්නේ අභූතයෙන් කියන එක සාක්ෂි සහිතව පෙන්වන්න. සාක්ෂි එක්ක පෙන්නලා ඔප්පු කරලා දීලා ඔබ නිහඬ වෙලා පැත්තකට යන්න. අන්න බලන්න මේ අධිකරණ සමත සංඝාධිකරණ වල තියෙනවා මේ අධාර්මික පක්ෂය බලවත් නම් ධාර්මික පක්ෂය පොඩි නම් ඒගොල්ලෝ කාය බලයෙන් වැඩි නම් නිහඬ වෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර හාමුදුරුවෝ ඉන්නවනේ සමහරකට මේව බලනවත් ඇති. මේ බලනකොට දැනෙනවත් ඇති Tamanට කියන්නේ කියලා කමක් නැහැ. හැබැයි යම් පක්ෂයක් අධාර්මික නම් ධාර්මික පක්ෂය බලවත් වුණාට පස්සේ අධාර්මික පක්ෂය යටපත් කරලා ධර්මය ඉස්මතු කරන්න කියන එක දේශනා කළා. විනය ඉස්මතු කරන්න, යථාර්ථය ඉස්මතු කරන්න, නිවැරදි ඉස්මතු කරන්න. එහෙම ඉස්මතු නොකිරීම පින්වත්නි ධර්මය විනාශ වෙන්න, ධර්මය පෙරෙහෙන්න බලපාන හේතුවක් කියන එක දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් වැරදි විනය කර්මයක් කරනවා නම් ඒකට ගිහිල්ලා හේතු වෙන්න ඉඳගන්න එපා. මහණෙනි ඒකට කාය සාමග්‍රිය දෙන්න නැතුව පැත්තකට වෙලා එන්න. එයි ඔබ එතනට කාය සාමග්‍රිය දුන්නොත් ඔබ මේ ශාසනය පසුබස්වන්න කඩ කළා කියන එක දේශනා කළා. ඒ නිසා මේකේ වැදගත්ම කාරණාව තමයි කමඨහන. හරිද? අර ඔක්කොටම වඩා ඔබ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා කමඨහනක් හිතේ දරාගෙන ඒ කර්මස්ථානිය තුල තණ්හාව දුරු කරන ක්‍රමවේදය ඇතුළත්ද කියලා බලලා ඒ ක්‍රමවේදයට අනුව ජීවිතය සකස් කරන්න. එහෙම ජීවිතය සකස් කරගත්තොත් නිවන කියන එක පින්වත්නි වැඩි ඈතක නෙමෙයි. හැබැයි මුලාවල් වලට අහු වෙලා නිකන් නිදිමත භාවනාවක් නම් කර ඉන්න එපා. කාලය ගෙවිලයි කිසිම වෙලාවක භාවනාවකට ප්‍රඥාවකට හිත හදාගන්න ඔබට හැකියාවක් ලැබෙන එකක් නෑ. එනිසා ඒ සියලු කාරණා සිහිපත් කරලා අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. හිත පරිස්සම් කරගන්න. හිත තමයි හැම දෙයකම අපි යදන් යන්නේ. හිත නිවැරදි තැන යොදව ගන්න. හිත නිවැරදි තැන යොදව ගත්තොත් අපිට දීර්ඝ කාලයක් සතුටින් සැනසීමෙන් ජීවත් වෙලා විවේකීව ජීවත් වෙලා නිර්වාණ ධාතුවත් පැතූ බෝධියක් වෙත්නම් මේ පැතූ බෝධියකින් සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙවි. එනිසා ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම ලැබුවා වූ ධර්මඥානය පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස හේතු වෙන උතුම් ධර්මඥානයක්ම වේවා. සියලු මියගිය ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා. පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. පැතූ බෝධියකින් නිවේවා. සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් කරගෙන දෙව්ලොව සනසෙත්වා. පැතූ බෝධියකින් නිවේවා. ඔබටත් මටත් පතන බෝධියකින් උතුම් නිවනින් නිවීම සඳහා මේ සියලු කුසල ධර්මයෝ සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා සාදු කියන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද ධර්මානුශාසනාවේ පින්වත් දායකත්වයේ දරන්නේ කිරුළපන සිත හදන මග සමාජික වන පද්මාදරී මනෝරත්න මහත්මිය ඇතුළු මනෝරත්න පවුලේ දූදරුවන් පිරිස විසුණුයි. අරමුණු කරගන්නේ අවුරුදු 35කට පෙර අප අතරින් වෙන් වූ කර්නල් එල්.යූ. මනෝරත්න ආදරණීය පියාණන් සහ අවුරුදු 19කට පෙර වෙන් වූ පියසීලී මනෝරත්න ආදරණීය මෑණියන්ගේ 85 වන ජන්මදිනය පසුගිය 28 වනදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ගුණ සැමරුම සහ සියලුම වර්ග පරම්පරාගත මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමින් නිර්වාණ සුවය ලබා ගැනීමට මේ පින් හේතු වේවා කියා මේ දානමය කුසල අනුමෝදන් කිරීම. එමෙන්ම මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ වැඩ සිටින පරිවෙනාධිපති පූජ්‍යපාද බලංගොඩ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේටත් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ වැඩ සිටින රුහුණු විශ්වවිද්‍යාලීය කුලපති අකුරටියේ නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට සහ සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිරජීවනීය ප්‍රාර්ථනා කරමින්
පුණ්‍ය අනුමෝදනා සිදු කිරීමට එමෙන්ම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් සහ දරුදරියන්ට ධර්ම ඥානය පහළ වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමට මේ පින හේතු වේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා යන්න ප්‍රාර්ථනා කරමින් ඔවුන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමට හා ආශිර්වාද කිරීමට එමෙන්ම සිත හදන මග සංවිධානයේ අනුශාසක දේශිකයන්න් වහන්සේ වන පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය නායක ස්වාමීන් වහන්සේටත් තරුණ දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ධර්ම ඥානය දියුණු කිරීමටද ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ කුසල් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා පින්වන්ත දායක පිරිස. අද දායකත්වයේ දරුවේ කිරුළපන සිත හදන මග සමාජික වන පද්මාදරී මනෝරත්න මහත්මිය ඇතුළු මනෝරත්න පවුලේ දූ දරුවන් සහ එම අදාළ ඥාතීන් පිරිස. එමෙන්ම කිරුළපන සිත හදන මග සියලු සමාජිකාවන්ටද නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මානුශාසනාවන්හි දායකත්වය ලබා ගැනීමට ඔබ අමතන්න වෙළඳ සේවයට 0112 69 62 80 0112 69 62 80 ලංකා බැංකුවේ මුදල් තැන්පත් කර අපට WhatsApp කරන්න 077 693 73 93 අංකයට 077 693 73 93 අංකයට ධර්මානුශාසනාවන් ගුවනට මුස්කරලීමේ සමානුග්‍රාහකත්වය පිටත බිත්තියේ ජලය නොරඳන ජාත්‍යන්තර තත්ත්වයේ තීත්ත නිර්මාණය වෙබ් පේන්ට්ස් සමානුග්‍රාහකත්වයෙන් ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයටද අපේ පුණ්‍යානුමෝදනා. ධර්මානුශාසනා පැවැත්වුවේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වන සේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍රභානක පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.